හරි. ඒ නයිට්‍රජන්ගේ ඔක්සි අම්ල තියෙන ඊට පස්සේ අපිට කතා කරන්න. එක්කෙනෙක් HNO2 එයා ගන්න ලොකු විස්තරයක් නෑ. අනිත් එක HNO3. මේක දුබල අම්ලයක්. අපි කලිනුත් කිව්වනේ. HNO2 කියලා කියන දුබල අම්ලයක්. එහෙම තියෙන්නේ. මේක දුබල අම්ලයක්. දුබල අම්ලයක් කියන්නේ පූර්ණ විග්‍රහණය වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන් ආයන වලට ගැලවෙන්නේ නැහැ. ප්‍රත්‍යවර්ත විග්‍රහණයක් තියෙන්නේ. මෙන්න මේ ප්‍රත්‍යවර්ත විග්‍රහණය වෙන්නේ. හරි. ප්‍රත්‍යවර්ත විග්‍රහණයක් තියෙන්නේ. ඒ කියන්නේ මේගොල්ලෝ 100ක් ඉන්නවා නම් ඔය 100න් 5ක් වගේ තමයි ගැලවෙන්නේ. 95ක් කෙලින්ම මෙහෙම ඉන්නේ. 95ක් HNO2 අණු වශයෙන් ඉන්න 5 දෙනෙක් විතර ගැලවිලා තියෙනවා. ඒතර 100 දෙනෙක් හිටියොත් නයිට්‍රස් අම්ල 5ක් තමයි H+ ලැබෙන්නේ. 95ම H+ ලැබෙන්නේ නැහැ. ඒගොල්ලෝ මේ පැත්තේ ඉන්නේ. මෙයා මේ අණු වශයෙන් ඉන්නේ. සම්පූර්ණ විග්‍රහණය වෙන්නේ නැහැ. ඒකයි දුබල අම්ලයක් කියන එක තේරුම. නයිට්‍රික් කියන්නේ ප්‍රබල අම්ලයක්. එයා පූර්ණ විග්‍රහණය වෙනවා. මෙයා සම්පූර්ණ ආයන වලට ගැලවෙන කෙනෙක්. මෙන්න නයිට්‍රික්. ඔමදී මේක සම්පූර්ණ ආයන වලට ගැලවෙනවා. පූර්ණ විග්‍රහණයක් තියෙන කෙනෙක්. H+ දන නයිට්‍රේට් බවට පත් වෙනවා. කියන්නේ 100ක් ඉන්නවනම් 100ම ගැලවෙනවා. මෙහෙන් 100ක් හිටියනම් 100ම විග්‍රහණය වෙනවා. මෙහෙම කවුරක්වත් නැහැ. මෙහෙම අණු වශයෙන් කවුරක්වත් ඉතුරු වෙන්නේ නැහැ. H+ 100කුයි නයිට්‍රේට් 100කුයි ලැබෙනවා. පූර්ණ විග්‍රහණය වෙලා H+ දෙනවා නම් අපි කියනවා ප්‍රබල අම්ල කියලා. පූර්ණ විග්‍රහණය වෙන්නේ නැත්තම් මේ වගේ ප්‍රත්‍යවර්ත විග්‍රහණයක් නම් තියෙන අපි කියන්නේ දුබල අම්ලයක් කියලා. ඒ නයිට්‍රස් දුබල අම්ලයක්, නයිට්‍රික් ප්‍රබල අම්ලයක්. මේක නයිට්‍රික් අම්ලය. නයිට්‍රික් ඇසිඩ්. මේක නයිට්‍රස් ඇසිඩ්. නයිට්‍රස් ඇසිඩ්. මේක නයිට්‍රික් ඇසිඩ්. හරි. නාමකරණයේ විදිහට දැන් දෙන්නටම කියන්නේ නයිට්‍රික් කියලා තමයි හැබැයි. දෙන්නටම නයිට්‍රික් කියලා කියන ඔක්සිකරණ අංකය වරහන් අතුරේ දක්වනවා. දැන් මේකේ නයිට්‍රජන් ඔක්සිකරණ අංකය කීයක් තියෙන්නේ? හයිඩ්‍රජන් ධන 1යි. ඔක්සිජන් ඍණ 2 ඒවා 2යි ඍණ 4යිනේ. ඍණ 4යි ධන 1යි. ඍණ 4යි ධන 1යි කියන ඍණ 3ක් විතරුයිනේ. ඒක කැපෙන්න මෙයා ධන 3ක් වෙන්න එපා. නයිට්‍රජන් ධන 3 ඉන්නේ. ඒ මෙයාට කියන නයිට්‍රික් 3 ඇසිඩ් කියලා. ඉඩ තියන්නේ නැතුව රෝම ඉලක්කම් වලින් ලියනවා. නයිට්‍රික් 3 ඇසිඩ්. මෙයා ධන 5 ඉන්නේ නයිට්‍රජන්. හයිඩ්‍රජන් ධන 1යි ඔක්සිජන් ඍණ 2 ඒවා 3යිනේ. ඍණ 6ක් යනවනේ. ඍණ 6යි ධන 1යි. ඍණ 6යි ධන 1කින් ඍණ 5යි. ඍණ 5 කැපෙන්න මෙයා ධන 5 ඉන්න ඕනේ. එහෙනම් මෙයාට කියන අපි නයිට්‍රික් 5 ඇසිඩ් කියලා. 5. ඔමද හරි. එතකොට කොහොමයි තියෙන්නේ? මේ කොහොමත් නයිට්‍රස් කියන අස්ථායි අම්ලයක්. මෙයා ස්ථායිව ඉන්නෙත් නැහැ. මෙයා වියෝජනය වෙනවා මෙන්න මේ විදිහට. මෙයා වියෝජනය වෙනවා නයිට්‍රික් සහ NO බවට වියෝජනය වෙනවා මෙයා. HNO3 සහ NO බවට පත් වෙනවා. ධන ජලය. කොහොම වෙන්නේ? මේ හරි මේක ද්විධාකරණයක් වෙන්න මේ ධන 3 ඉන්න කෙනා ධන 5ට යන ධන 3 ඉන්න කෙනා ධන 2ට යන මේක ඔක්සිකරණය මේක මේක ඔක්සිහරණය හරි ඔය හැදෙන NO මොකද වෙන්නේ ඊට පස්සේ NO අස්ථායන අපි අර මුලින් කිව්වේ NO ඔක්සිජන් එක NO2 බවට පත් වෙනවා. ඒක ඊට පස්සෙ සිදුවන ප්‍රතික්‍රියාවක් ඒකෙත්. කොහොම වෙන්නේ? ජලීය ද්‍රාවණය. ඔන්නෝම ප්‍රතික්‍රියාවක් වෙනවා. නයිට්‍රස් යෝජනය වෙනවා නයිට්‍රික් සහ NO බවට NO ඔක්සිජන් එක NO2 බවට පත් වෙනවා. මේක අස්ථායි අම්ලයක්. හරි.
නයිට්‍රික් කියන්නේ ප්‍රබල අම්ලයක්. ප්‍රබල ඔක්සිකාරක අම්ලයක් මේක. ඕන කෙනෙක් ඔක්සිකරණය කරවන්න පුළුවන් જાතියෙක් කෙනෙක්. අපි තව ටිකකින් යාගෙන වෙනම කතා කරනවා. ඉතා ප්‍රබල ඔක්සිකාරක අම්ලයක්. ගොඩක් දෙනෙක් ඔක්සිකරණය කරන්න පුළුවන්. ඒක නිසා මෙයා ඔක්සිහරණය වෙන්නේ නැහැ කියලා අපි කියන්නේ. නයිට්‍රික් වැරදුනා. නයිට්‍රික් ඔක්සිකාරක අම්ලයක්. ඔක්සිකාරක අම්ලයන් නිසා එයා විසින් අනිත් අය ඔක්සිකරණය කරනවා. එයාට පුළුවන් අනිත් අය ඔක්සිකරණය කරන්න. අනිත් අය ඔක්සිකරණය කරලා එයා ඔක්සිහරණය වෙනවා. එයාට ඔක්සිහරණය වෙන්න පුළුවන්. මේ නයිට්‍රජන් ධන පහේ ඉන්නේ. නයිට්‍රජන්ගේ ඉහළම ඔක්සිරංකය ධන පහ. නයිට්‍රජන් තියෙන පුළුවන් ලොකුම ඔක්සිරංකය ධන පහ. ඉතින් ඉහළම ඔක්සිරංකයේ ඉන්නේ පහළට යන්න පුළුවන් ඕන තරම්. ඍණ 3 දක්වා යත හැකියි. අපි කතා කරේ ඍණ 3 ඉඳන් ධන 5 දක්වා ඔක්සිරංක තියෙනවා කියලා කිව්වේ. ඒතර ධන 5 නයිට්‍රජන් ඉන්නේ නයිට්‍රික් අම්ලයේදී. නයිට්‍රික් අම්ලයේදී නයිට්‍රජන් ඉන්නේ ධන 5 ඉන්නේ. ධන 5 ඉඳන් ඍණ 3 දක්වාම අඩු වෙන්න පුළුවන්. බොහොම ලේසියෙන් හරණය වෙන්න පුළුවන්. ඉතින් යා හරණය වෙලා අනිත් අයව ඔක්සිකරණය කරනවා. එහෙම අනිත් අය ඔක්සිකරණය කරලා තමයි යා ඔක්සිකාරකයක් වශයෙන් ක්‍රියා කරන්නේ එහෙමයි. හරි? හැබැයි නයිට්‍රජන් ධන 5 ඉන්න නිසා එයාට තවදුරටත් ඔක්සිකරණය වෙන්න බෑනේ. නයිට්‍රික් වලදී නයිට්‍රජන් ඉන්නේ යාගේ ඉහළම ඔක්සිකරංකේ. ඉතින් යාගේ ඉහළම ඔක්සිකරංකය නිසා එයාට තවදුරටත් ඔක්සිකරණය වෙන්න බෑ. තවත් ඔක්සිකරණය වෙන්න බැරි හින්දා එයාට අනිත් අය ඔක්සිහරණය කරවන්න බෑ. හරි? ඒ ඉන්න ඔක්සිහාරක ගුණ මෙයාට නැහැ කියලා කියනවා. ඔක්සිහාරක ගුණ නැහැ කියලා කියන අපි නයිට්‍රික්ට. හැබැයි මෙයාගේ මෙන්න මෙහෙම ප්‍රතික්‍රියාවක් තියෙනවා. මෙයා හිරු එළිය ඇති විට බිඳ වැටෙනවා මෙන්න මෙහෙම. හිරු එළිය තියෙන මෙයා බිඳ වැටෙනවා 4NO2 O2 ධන ජලය කියලා. ඔන්නෝම් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ඔන්නෝම් බිඳ වැටීමක් තියෙනවා. එතෙන්දි මෙයාගේ ඔක්සිකරංග වෙනස් වෙනවා. දැන් මේ ධන 5 ඉන්නේ. මේ ධන 5 ඉන්න නයිට්‍රජන් ධන 4ට ඔක්සිහරණය වෙනවා. මෙයා ඔක්සිහරණය වෙලා මේ ඔක්සිජන් ඍණ දෙකේ ඉන්න ඔක්සිජන් බිඳුවට ඔක්සිකරණය වෙලා තියෙනවා. එතන නයිට්‍රික් වල ඉන්න කොටසක් තමයි ඔක්සිකරණය වෙලා තියෙන්නේ. නයිට්‍රික් අම්ලයේ ඉන්න නයිට්‍රජන් නෙවෙයි. එයාට කොහොමවත් ඔක්සිකරණය වෙන්න බෑ. මොකද එයා යාගේ ඉහළම ඔක්සිරංකයේ ඉන්නේ තවත් ඔක්සිකරණය වෙන්න බෑ. හරිද? හැබැයි ඔක්සිජන් ඍණ දෙකේ නම් බිඳුවට ඔක්සිකරණය වෙලා තියෙනවා. එහෙනම් නයිට්‍රික් ඔක්සිකරණය කළ නොහැකි කිව්වම ඒ වාක්‍ය හරි කියලා ගත්ත අවස්ථාවක් තියෙනවා. නමුත් ඒක සම්බන්ධ ගැටලුවක් තියෙනවා ඉතින්. නයිට්‍රික් ඔක්සිකරණය කළ නොහැකි කියලා කිව්වම නයිට්‍රික්ගේ ඔක්සිජන් ඔක්සිකරණය වෙන අවස්ථා තියෙනවා. මේ ඍණ දෙකේ ඉඳන් බිඳුවට ඔක්සිකරණය වෙන අවස්ථා තියෙනවා. එහෙම වෙලා තියෙනවා. නයිට්‍රික්ගේ නයිට්‍රජන් ඔක්සිකරණය කරන්න බෑ. ඒක හරි. නයිට්‍රික් වලදී නයිට්‍රජන් ඉන්නේ ධන 5 ඉන්නේ. එයාව තවදුරටත් ඔක්සිකරණය කරන්න බෑ. මොකද නයිට්‍රජන්ගේ ඉහළම ඔක්සිරංකය ධන 5 නිසා. හරි? අපි කතා කරේ නයිට්‍රජන්ගේ ඔක්සි අම්ල. නයිට්‍රස් සහ නයිට්‍රික්. නයිට්‍රස් ඇසිඩ් නැත්නම් නයිට්‍රික් 3 ඇසිඩ්. නයිට්‍රජන් ධන 3 ඉන්නේ. එයා දුබල අම්ලයක්. පූර්ව විකරණය වෙන්නේ නැහැ. ප්‍රත්‍යාවර්ත විකරණයක් තියෙන. ඒ වගේ මෙයා අස්ථායි. එයා බිඳ වැටෙනවා. නයිට්‍රික් සහ NO බවට. NO නැවත වායු ගෝලීය ඔක්සිජන් එක NO2 බවට පත් වෙනවා. හරි? නයිට්‍රික් කියන ප්‍රබල අම්ලයක්. නයිට්‍රික් නැත්නම් නයිට්‍රික් 5 ඇසිඩ් ප්‍රබල අම්ලයක් පූර්ණ විකරණ වෙන කෙනෙක් යා ප්‍රබල අම්ලයක්. එතෙන්දී නයිට්‍රජන් යාගේ ඉහළම ඔක්සිරංකය වෙන ධන 5 ඉන්නවා. තවදුරටත් නයිට්‍රජන් ඔක්සිකරණය වෙන්න බෑ. බෑ හිරු එළිය හමුවේ මේ වගේ වියෝජනය වීමක් සිද්ධ වෙනවා. හරි? ඔහොම වියෝජන වීමක් සිද්ධ වෙනවා. ඊළඟට අපි බලමු නයිට්‍රික්ගේ ප්‍රතික්‍රියා. නයිට්‍රජන් ප්‍රබල ඔක්සිකාරකයක් කියලා කිව්වනේ. මේක අති ප්‍රබල ඔක්සිකාරකයක්. නයිට්‍රික්ට තනුක අවස්ථාවේදී දැම්මොත් මැග්නීසියම් වගේ කෙනෙක් මැග්නීසියම් නයිට්‍රේට් සහ H2 තමයි ලැබෙන්නේ. තනුක නයිට්‍රික් එක ප්‍රතික්‍රියාව. තනුක නයිට්‍රික් එක මැග්නීසියම්ගේ ප්‍රතික්‍රියා ගොඩක් තියෙනවා. විවිධාකාරයේ ඵල ලැබෙන ඒවා තියෙනවා. ඉතින් මේක උගලගේ විෂය නිර්දේශයේ තියෙනවා උගන්වන්න කියලා මෙහෙම. මේක ඔය සම්පත් පොතේ තියෙනවා. ඉතින් ඒක අපි මේක ගමු. මේක වෙනස් ප්‍රතික්‍රියාවක් තියෙන අවස්ථා තියෙනවා ඉතින්. සාන නයිට්‍රික් එක්ක ප්‍රතික්‍රියා කරොත් එහෙම හැදෙන්නේ මැග්නීසියම් නයිට්‍රේට් එක්ක NO2 සහ ජලය ලැබෙන්නේ.
NO2 සහ ජලය ලැබෙනවා. හරි. ඊළඟට කොපර් එක්කත් මෙහෙම ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා. අපි කියනවා මේකේ තනුක නයිට්‍රික් එක්ක කොපර්ගේ ප්‍රතික්‍රියාව කියලා. තනුක නයිට්‍රික්ම නෙවෙයි, ඒක හරිනම් 150ක් සාන්ද්‍ර අවස්ථාව වෙන්න ඕනේ. නැත්නම් උගන්න කියන්න උගන්නන්න තියෙන තනුක නයිට්‍රික් කියලා. තනුක නයිට්‍රික් එක්ක කොපර්. දැන් මේ තනුක කොපර් නෙවෙයි ඈ. තනුක නයිට්‍රික් එක්ක කොපර්ගේ ප්‍රතික්‍රියාව. මේකත් එහෙමයි. තනුක නයිට්‍රික් එක්ක මැග්නීසියම්ගේ ප්‍රතික්‍රියාව. සාන නයිට්‍රික් එක්ක මැග්නීසියම්ගේ ප්‍රතික්‍රියාව. තනුක නයිට්‍රික් එක්ක කොපර්ගේ ප්‍රතික්‍රියාව. හරිද? ඒතර හැදෙනවා කොපර් නයිට්‍රේට්. කොපර් නයිට්‍රේට් NO සහ ජලය ලැබෙන්නේ. කොපර් නයිට්‍රේට් NO සහ ජලය ලැබෙන්නේ. මේවා තුරිත කරලා ගන්න. ඊට පස්සේ සාන්ද්‍ර නයිට්‍රික් එක ප්‍රතික්‍රියාව ගත්තොත් එහෙම කොපර්ගේ ප්‍රතික්‍රියාව ගත්තොත් එහෙම කොපර් නයිට්‍රේට් NO2 ධන ජලය වෙනවා. හරි. ඔන්න ඔබ ඔය කොපර්ගේ ප්‍රතික්‍රියා. හරි. එයා තාතියරම යාගේ ඔක්සිකාරක ගුණ වල තව උදාහරණ තියෙන සෑහෙන්න. සාන නයිට්‍රික් දැම්මොත් එම කාබන් හදනවා. කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් ධන ජලය. දැම්මොත් එම සල්ෆර්, සාන්ද්‍ර අවස්ථාවේ සල්ෆර් දැම්මොත් එම හැදෙනවා සල්ෆියුරික් NO2 සහ ජලය. ඔන්නෝම ප්‍රතික්‍රියා තියෙන. මේ දෙක වලට ඉගෙන ගන්න තියෙන්නේ ওই ප්‍රතික්‍රියා කීපේ විතරයි තියෙන්නේ. ඉස්සරහට තා ප්‍රතික්‍රියා අපි ඉගෙන ගත්තා. දැන් අලුත් සිලබස් එකේ මේ ටික තමයි අපිට ඉගෙන ගන්න තියෙන ප්‍රතික්‍රියා ටික, නයිට්‍රික්ගේ ප්‍රතික්‍රියා කියලා. ඉතින් ඔච්චරනේ තියෙන්නේ. ඔය ටික දැනගත්තම ඇති. මෙතන නයිට්‍රික් ප්‍රතික්‍රියා තුර තනුක නයිට්‍රික් එක මැග්නීසියම් ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් නයිට්‍රේට් එක H2 ලැබෙනවා. සාන නයිට්‍රික් ප්‍රතික්‍රියා කරොත් එහෙම මැග්නීසියම් නයිට්‍රේට් NO2 සහ ජලය ලැබෙනවා. තනුක නයිට්‍රික් එක කොපර් ප්‍රතික්‍රියා කරොත් එහෙම NO ලැබෙනවා. සාන නයිට්‍රික් එක කොපර් ප්‍රතික්‍රියා කරොත් එහෙම NO2 ලැබෙනවා. හරිද? එන කාබන් සල්ෆර් දෙන්නවම ඔක්සිකරණය කරනවා. කාබන් යාගේ ඉහළම ඔක්සිරංකය ධන 4ට යවනවා. සල්ෆර් යාගේ ඉහළම ඔක්සිරංක ධන 6ට යවලා තියෙනවා. හරි. එහෙනම් අපි දැන් නයිට්‍රේට් හඳුනා ගැනීම තියෙන ඊට පස්සේ. නයිට්‍රේට් හඳුනා ගැනීම. ඉස්සර සිලබස් එකේ නම් නයිට්‍රේට් හඳුනා ගැනීම, නයිට්‍රේට් හඳුනා ගැනීම දෙකම තිබ්බා. පරීක්ෂණ කිහිපයකුත් තිබ්බා. දැන් නයිට්‍රේට් විතරයි තියෙන්නේ. අපි ඒක විතරක් කතා කරමු එකින්ද. නයිට්‍රේට් අයන වලට ශාරීය මාධ්‍යයේ ඇලුමිනියම් දැම්මොත් එහෙම ඇලුමිනියම් හෝ සිංක් දාන්නත් පුළුවන්. මේකෙන් ඇමෝනියා වායුව පිට වෙනවා. ඇමෝනියා වායුව පිට වෙනවා. හරි. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් අපි හිතමු ශාරය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා. එහෙම වුණත් අපි හිතමු නයිට්‍රේට් සෝඩියම් නයිට්‍රේට් ලේසියට ගමු එම්. නයිට්‍රේට් එක ගමු සෝඩියම් නයිට්‍රේට් කියලා. ශාරය ගන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා. දානවා ඇලුමිනියම්. මෙන්න ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. තුලිත වෙනකොට මෙහෙර ජලය එනවා. හැදෙනවා මේකේ සෝඩියම් ඇලුමිනේට් එක්ක ඇමෝනියා. ඔන්නෝම ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. මේක මේ ශාරීය මාධ්‍ය සිදුවන රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක්. මේ නයිට්‍රජන් ධන පහේ ඉන නයිට්‍රජන් ඍණ 3ට ඔක්සිහරණය වෙනවා. ධන පහේ ඉන ඍණ 3ට ඔක්සිහරණය වෙනවා. එතන මේ ඇලුමිනියම් බිඳුවේ ඉඳන් ධන 3ට ඔක්සිකරණය වෙනවා. හරිද? ඔය විදිහට. මෙතන වෙනස 3යිනේ. මේක ඔක්සිකරණය වෙනවා. මේක අපි 3ෙන් වැඩි කරනවා මෙහෙම.
මේක වෙනස එනවා 8ක්. ධන 5 ඉඳන් ඍණ 3ට 8ක් එනවනේ වෙනස. මේක වෙනස 8යි. ඔක්සිහරණය මේක අපි 8න් වැඩි කරමු. හරි. සෝඩියම් 8ක් තියෙනවා. මේකේ සෝඩියම් 3යි. ඊටු සෝඩියම් 5 මෙහෙට ගත්තා. ඊට මේ පැත්තේ හයිඩ්‍රජන් එහා පැත්තේ 9ක් ඉන්නවා. මෙතන 5යි. මේක 2ක් දාන්න තියෙනවා. මොන ප්‍රතික්‍රියා? හරි. ඔක්සිහරණයේ සිද්ධ වෙච්ච වෙනසෙන් මෙයා වැඩි කරා. ඔක්සිකරණයේ සිද්ධ වෙච්ච වෙනසෙන් මෙයා වැඩි කරා. ඔවා කියලා දීලා තියෙන කලින් සෝඩියම් ඇලුමිනේට් එක ඇමෝනියා හැදෙනවා. ඕක ඕන අපිට සෝඩියම් ඇලුමිනේට් නැතුව මෙහෙම ලියන්නත් පුළුවන්. ඔය සෝඩියම් ඇලුමිනේට් ජලයත් එක්ක හදා ගන්න සංකීර්ණයක්. අපි ඉගෙන ගත්තේ මේ ඇලුමිනියම් වලදී. අපි කිව්වේ සෝඩියම් ටෙට්‍රාහයිඩ්‍රොක්සයිඩ් ඇලුමිනේට් 3 කියලා කෙනෙක් හැදෙනවා කියලා. එහෙම ලියන්නත් පුළුවන්. ඒතර වෙන මෙහෙම ලියන්නත් පුළුවන් ඉතින්. හරි. ඊතර ජලානුගාන වැඩි වෙන එක විතරයි වෙන්නේ. වෙන කිසි වෙනසක් වෙන්නේ නැහැ. මේක 3මයි මේක 8මයි. මේවා එහෙමම තියෙන වෙනසක් නැහැ. මතකද දන්න එකේ මතක් කරලා ගන්න සෝඩියම් ඇලුමිනේට් එක්කෙනෙක් මේ සංකීර්ණ වෙන ජලාණු දෙකක් ඕනේ. සෝඩියම් ඇලුමිනේට් එක අණුවක් මේ සංකීර්ණ බවට පත් වෙන ජලාණු දෙකක් ඕනේ. ඒ කියන්නේ සෝඩියම් ඇලුමිනේට් ධන 2යි H2O තමයි මේ හරිද? ඔමයි වෙන්නේ. අර සෝඩියම් ඇලුමිනේට් එක අණුවකට ජලයලා දෙන්නෙක් ඕන නම් මේ 8කට ඕනේ ජලයවල 16ක්. ජලය 16ක් ඕනේ. ජලය 16ක් ඕනේ මේ 8 දෙනා මෙහෙම වෙන්නේ. ඒකට ජලය 16යි මේ දෙකත් එක ජලය ඔක්කොම 18ක් ඕනේ එතකොට. ඔන්න ඔහොම වෙනවා. හරිද? ඔය දෙකම එකම ප්‍රතික්‍රියාවේ තියෙන. එකම ප්‍රතික්‍රියාව මේ ඇලුමිනියම් එක්ක ලිව්වේ. ඔය වගේම සිංක් එක්ක ලියන්නත් පුළුවන් ඕනනම් ඉතින්. සිංක් සමග ලියන්නත් පුළුවන්. නයිට්‍රේට් ශාරීය මාධ්‍ය ඇලුමිනියම් හෝ සිංක් එක්ක ඔය ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. තව තියෙනවා දේවදා මිශ්‍ර ලෝහ කියලා එකක් තියෙනවා. ඒකෙත් ඔය සිංක් මේ කොපර් ඇලුමිනියම් ඒවා තියෙන්නේ. සිංක් එහෙම තියෙන්නේ. ඒ ඕන කෙනෙක් එක්ක මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ඒතර අපිට දැන් ඉන්න තියෙන මෙහෙම එකක්. අපි සිංක් එක්ක ප්‍රතික්‍රියාව ලියමු නම් මේ නයිට්‍රේට් ශාරීය මාධ්‍ය භාෂ්මික මාධ්‍ය ඇලුමිනියම් හෝ සිංක් හෝ දේවදාර මිශ්‍ර ලෝහය සම ප්‍රතික්‍රියා කරොත් එහෙම ඇමෝනියා ලබා දෙන. ඔය නයිට්‍රේට් හඳුනා ගැනීම එක ක්‍රමයක්. හරිද? මේ ලිව්වේ ඇලුමිනියම් එක ප්‍රතික්‍රියා මේ ලිව්වේ. සිංක් එක්කත් ඔය වගේ ලියත හැකියි. හරි. ඔය එකක්. මේක අපි සිංක් එක්ක ලිව්වොත් එහෙම එතකොට වෙන්නේ තර වගේම තමයි. අපි ගමු මේක සෝඩියම් නයිට්‍රේට් කියලා ගමු. භාෂ්මයේ ගමු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා. දැන් ලෝහය සිංක් ජලය සමහරට එහා පැත්තට එන්නත් පුළුවන්. එක බලමු අපි ජලය එන විදිය බලමු කොහොමද එන්නේ කියලා. මේක හැදෙන සෝඩියම් සිංකේට්. කොහොමද හැදෙන්නේ? ඇමෝනියා වෙනවා. දැන් මේකේ ඔක්සිකරාංක වෙනස් වෙන හැටි බලමුකෝ. මෙයා බිඳුවේ ඉඳන් ධන 2ට යන්නේ. මේ ඔක්සිකරණය මේක ධන 5 ඉඳන් ඍණ 3ට යන්නේ. මේ ඔක්සිහරණය ඒකේ වෙනස 8යි. ඒකේ වෙනස 8යි මේකේ වෙනස 2යිනේ.
සුළු කළා දාත හැගෙන මේක 2යි මේක 8යි කැපෙනවා නතර මේක 4යි කියලා ගත්ත හැකි. එම 4ක්. සෝඩියම් 8ක් ඉන්න. මෙතන සෝඩියම් 1යි එහෙනම් මේකට 7ක් දාන්න ඕනේ. හයිඩ්‍රජන් මේ පැත්තේ 7ක් ඉන්න ජලය අනිත් පැත්තට යන්නේ. 2යි H2 වෙනවා මෙහෙට. මෙතන සිංක් එක්ක ප්‍රතික්‍රියාව. හරි. මේ සිංක් එක්ක සිද්ධ වෙන ප්‍රතික්‍රියාව ඇමෝනියා ලබා දෙන ওই විදිහට. ඊළඟට නයිට්‍රේට් හඳුනා ගන්න දුඹුරු වලය පරීක්ෂාව කියලා එකක්. ඒකෙදි කරන්නේ මේ නයිට්‍රේටය දාලා පරීක්ෂණ නලයට මේකට දානවා මේ අලුත සෑදූ ෆෙරස් සල්ෆේට්. ඒක විශේෂයෙන්ම කියන්න ඕන අලුත සෑදූ ෆෙරස් සල්ෆේට් කියලා. මොකද මේ මෙතන ඉන්නේ නයිට්‍රේට්. නයිට්‍රේට් වල දානවා අලුත සෑදූ ෆෙරස් සල්ෆේට්. ඒ කියන්නේ ටිකක් වෙලා තියලා තියන්න බෑ. එහෙම තියලා තිබ්බොත් එහෙම මේ ෆෙරස් ෆෙරික් බවට ඔක්සිකරණය වෙනවනේ. වායු ගෝලී ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා ෆෙරස් ෆෙරික් බවට ඔක්සිකරණය වෙනවා. හරි. ඒකින්ද දැන් මේ වෙලාවේ සල්ෆියුරික් වල යකඩ දිය කරලා සල්ෆියුරික් වල ෆෙරස් සල්ෆේට් හදලා ගන්න ඕනේ. දැන් හදලා ගන්න ඕනේ. ඒත් නයිට්‍රේට් ඉන්න නයිට්‍රේට් මේක දාන්න. අලුත් සෑදු ෆෙරස් සල්ෆේට් දාන්න. දාලා සාන්ද්‍ර සල්ෆියුරික් බිඳු කීපයක් මේක දිගේ දාගෙන යන්න. මේ පරසනලේ බිත්තිය දිගේ හිමීට එකතු කරනවා සාන්ද්‍ර සල්ෆියුරික් ටික. එතකොට මේ ද්‍රාවණ මිශ්‍ර වන අතුරු මුහුණතේදී මේ දෙක මිශ්‍රණ මේ අතුරු මුහුණතේදී මේක දුඹුරු පාට රවුමක් හැදෙනවා මෙහි. මේ සල්ෆියුරික් මිශ්‍රණات එක්ක මෙතන හැදෙන දුඹුරු පාට රවුමක් හැදෙනවා. දුඹුරු වලේ පරීක්ෂාව කියන්නේ ඕක. ඕක සිද්ධ වෙන්නේ මෙහෙමයි. ඔය තියෙන ෆෙරස් සල්ෆේට් වල හිටපු ෆෙරස් ඔක්සිකරණය වෙනවා ෆෙරික් බවට. ෆෙරස් ෆෙරික් වෙනවා. නයිට්‍රේට් ඔක්සිහරණය වෙනවා NO බවට. ඔය ප්‍රතික්‍රියාව. ෆෙරස් ෆෙරික් වෙනවා නයිට්‍රේට් NO බවට ඔක්සිහරණය වෙනවා. මේක තුඩිත කරොත් මෙතෙන්ට ඉලෙක්ට්‍රෝනයක් දාන්න තියෙන මේක 2යි H2O. එතකොට මේක 4යි H+ වෙනවා. ඉලෙක්ට්‍රෝන 3ක් දාන්න ඕන මේකට. මේක සුළු කරලා ගන්න තියෙන. ඉතින් උඩින් එනවා එතකොට 3යි ෆෙරස් වෙනවා. මේක 4යි H+. then නයිට්‍රේට්. මේක 3යි ෆෙරික්. then NO gas then 2යි H2O වෙනවා. මොන වෙන්නේ? ඔන්නෝමයක් හැදෙන්නේ. හරි. ඊතර මේ දුඹුරු වලය ඇති වෙන්නේ කවුද? දුඹුරු වලය ඇති වෙන්නේ මේ Fe. දැන් ෆෙරස් ඔක්කොම ඉවර වෙන්නේ නැහනේ. අලුත් සෑදු ෆෙරස් සල්ෆේට් දැම්මම ඒ දාපු ෆෙරස් සල්ෆේට් වල ෆෙරස් වලින් ටිකක් ෆෙරික් වෙනවා. යම් ප්‍රමාණයක් ෆෙරස් ෆෙරික් වෙනවා. තව ෆෙරස් ඉතුරුයි. ඒ ඉතුරු වෙච්ච ෆෙරස්ලා NO එක හදා ගන්න මෙන්න මෙහෙම සංකීර්ණයක්. මෙන්න මෙහෙම කෙනෙක් හැදෙනවා. අත ධන දෙකයි. NO කියලා කියන්නේ උදාසීන බන්ධ කාණ්ඩයක් නේ. අර ආරෝපණයක් නෑ NOට. ඒතර යා හදන්න ඔන්න ඔහොම ධන දෙකේ කෙනෙක් හදන්න. මෙහෙම කෙනෙක් හදන්න. මේකෙන් සල්ෆේට් එක එකතු වෙලා FeNO SO4 කියලා පිළියනවා. ඔහොම අපි ලියනවා. ඔන්න ඕක තමයි දුඹුරු පාට හේතු වෙන කෙනා. දුඹුරු වල හදන්න මෙයාගේ. ඉතින් මේකත් අපි පාවිච්චි කරන නයිට්‍රේට් හඳුනා ගන්න මේකත් පාවිච්චි කරනවා අපි. නයිට්‍රේට් හඳුනා ගන්න සඳහා මේකත් අපි පාවිච්චි කරනවා. දුඹුරු වලේ පරීක්ෂාව කියන්නේ මේක. නයිට්‍රේට් වලට අලුත් සෑදූ ෆෙරස් සල්ෆේට් එකතු කරලා පරසනලේ බිත්තිය දිගේ සාන්ද්‍ර සල්ෆියුරික් බිඳු කිහිපයක් එකතු කරනවා. ඒක ද්‍රාවණ මිශ්‍රණ අතුරු මුහුණතේ මේ දුඹුරු වලේ ඇති වෙනවා. හරි. ඔය දුඹුරු වලේ පරීක්ෂාව කියන්නේ ඕකට.